හරි අපි වැඩේ පටන් ගමු. පළවෙනි ගාන. ඒ කොටස කියනවා ශිෂ්‍යයෙකු චලන් වීක්ෂයක සිරස් පරිමාණය භාවිතයෙන් කේශික නලයේ සිදුරේ විස්කම්බේ නලයක සිදුරේ විස්කම්බේ මැනීම සඳහා උපකරණ සකසා ඇති අයුරු පහත රූපයේ දැක්වේ. පළවෙනි කොටස මෙහි සිරස් පරිමාණය භාගයයි මිලිමීටර කොටස් වලින් ලකුණු කර ඇති අතර වර්ණීය පරිමාණයේ කොටස් 50ක් එම පරිමාණයේ කොටස් 49ක් හා සමපාත වේ. මෙම උපකරණයේ කුඩාම විනුම කවරේද කියලා අහනවා. අන්න කුඩාම විනුම හොයද්දී අපි දන්නවා වර්ණීය කැලිපරයක එහෙම නැත්නම් වර්ණීය පරිමාණයක් තියෙන ඕනෑම උපකරණයක. දැන් ඔතන වර්ණීය කැලිපරයක් නෙවෙයි තියෙන්නේ චලන් වීක්ෂයක්. චලන් වීක්ෂයක් තිබුණාට ඔකේ තියෙන්නේ වර්ණීය පරිමාණයක්. වර්ණීය පරිමාණයක් තියෙන ඕනෑම උපකරණයක අපි ගන්න ඕන සමපාත වෙන සලකුණු දෙකක් අතර දුර. එතකොට ඒ සමපාත වෙන සලකුණු දෙකක් අතර දුර පැහැදිලිව කියලා තියෙනවා ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය ගැන කියද්දී ප්‍රධාන පරිමාණයේ තියෙන්නේ මිලිමීටර් භාගයේ කොටස් 49ක්ලු වර්ණීය පරිමාණයේ කොටස් 50ක් එක්ක සමපාත වෙන්නේ. එතකොට වර්ණීය පරිමාණයේ කොටසක දිග අපි හොයා ගන්න ඕන. මම වර්ණීය පරිමාණයේ කොටසක දිග x කියලා ගන්නවා. x කොටස් 50ක් සමග සමපාත වෙන්නේ. එහෙනම් මෙන්න මේ සමපාතය ගැන හිතලා උඩ පැත්තෙන් සහ යටින් ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණයේ දිගවල් දුරවල් සමාන නිසා අපිට ගන්න පුළුවන් x කොටස් 50ක් වර්ණීය පරිමාණයේ x කොටස් 50ක දිග ප්‍රධාන පරිමාණයේ භාගයේ කොටස් 49ක දිගට සමානයි. එහෙනම් x කියන අගය උතරින් හොයාගන්න පුළුවන් 49 බෙදීම 50 මේට ගෙනල්ලා බෙදපුවාම දෙවරක් 50. එතකොට එනවා 49 බෙදීම 100යි. ඔය තමයි වර්ණීය කොටසක දිග. එහෙනම් අපි දැන් සමීකරණය ලියනවා. සමීකරණයේ තියෙන්නේ කුඩාම විනුම සමානයි ප්‍රධාන පරිමාණ කොටසක දිග ඍණ වර්ණීය කොටසක දිග. වර්ණීය කොටසක දිග. සම්පූර්ණ සමීකරණය ලියන්න අවශ්‍ය නැහැ. ඔය වගේ කෙටියෙන් ලියුවාම ඇති උත්තර ලියනකොට. කුඩාම විනුම සමානයි ප්‍රධාන පරිමාණ කොටසක දිග ඍණ වර්ණීය කොටසක දිග. අන්න ප්‍රධාන පරිමාණ කොටසක දිග අපි දන්නවා මිලිමීටර් භාගයේ කොටස් තියෙන්නේ. මිලිමීටර් භාගයයි කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 0.5යි කියලා ලියන්න පුළුවන් දශම ආකාරයෙන්. නැත්නම් කෙලිම භාගයයි කියලා ලිව්වත් කමක් නැහැ. මම ලිව්වා දශම ආකාරයෙන් 0.5 මිලිමීටර්. අඩු කරනවා වර්ණීය කොටසක දිග කියන්නේ මේ අපි ගත්තාගේ. ඔය ගත්තාගේ දානකොට වර්ණීය කොටසක දිග දානකොට 49 බෙදීම 100 කියන්නේ 0.49යි. 100න් බෙදද්දි දශම ස්ථාන දෙකක් අයින් කරා. දැන් සුළු කරන්න තියෙන්නේ 0.5න් 0.49ක් අඩු කරද්දි 10න් 9ක් 1යි. එතන 4යි 4න් 4ක් 0.01යි. ඔය තමයි ඒ කොටසේ රෝම ඉලක්කම් 1ට පිළිතුර. Question number 1. Following figure shows the apparatus setup arranged by the student to measure the internal diameter of a capillary tube using the vertical scale of vertical scale of traveling microscope. Part 1. The vertical main scale consists of half millimeter parts and 50 divisions of vernier scale coincides with 49 main scale divisions. We have to find the least count. Find the least count of the instrument. When finding least count, we have to get distance between two coincided parts. Main scale and vernier scale parts. First, I have considered half millimeters. It is the least count of main scale division. We have to multiply by 49. They have given that 49 main scale division parts are coincided with 50 vernier scale division parts.
then half into 49, it is the length of main scale divisions from this point to this point. And we have to consider vernier scale length. If the vernier scale division vernier scale division is x, we can consider there are 50 divisions, then x into 50. Then we can equal, there is the same length, therefore x into 50 equals half into 49. X into 50 equals to half into 49. Then we can find the x value. X value is the length of a vernier scale division. Then we have to write the equation for the least count of the instrument. Least count equals to main scale division minus vernier scale division. Length of main scale division minus length of vernier scale division. They have given that main scale division is half millimeters. We can get it as 0.5 millimeters in decimal form. And we can consider this part, vernier length of vernier scale division 49 over 100. It means 0.49. Then we have to subtract it and we can get the answer 0.01. Unit is millimeters. 0.01 millimeters. ඊළඟට දෙවෙනි කොටස කියනවා පාඨාංක ගැනීමට පෙර චලාන්වීක්ෂයට කළ යුතු සීරුමාරු දෙකක් දක්වන්න කියලා කියනවා. අන්න පාඨාංක ගන්න කලින් දැන් ওই සීරුමාරු දෙකක් දක්වන්න කියලා කියන්නේ. සීරුමාරු දෙකක් දක්වන්න කියලා කියනකොට අපි ওই සීරුමාරු කිරීම කරන ආකාරය ලිවීම අවශ්‍ය නැහැ. එතකොට ඔබ දන්නවා පාඨාංකයක් ලබා ගන්න කලින් චලාන්වීක්ෂය කරන්න ඕන සීරුමාරු කිරීම දෙකයි තියෙන්නේ. දෙකක් දක්වන්න කියලා කිව්වට දෙකයි තියෙන්නේ, ඊට වඩා වැඩි ගාණක් නැහැ. පළවෙනි සීරුමාරු කිරීම තමයි අන්වීක්ෂ මේසය ලෙවල් කරන්න ඕන. එතකොට ක්‍රමිලක්කම් දෙකට ලියන්න පුළුවන්. අන්වීක්ෂ මේසය ලෙවල් කිරීම. අන්වීක්ෂ මේසය ලෙවල් කිරීම. එතකොට ඔය ලෙවල් කරන ආකාරය ගැන කිව්වොත් ඒකට තියෙනවා ලෙවල් ස්ක්‍රූප්පු දෙකක්. අන්වීක්ෂයේ තියෙන්නේ ට්‍රැවලින් මයික්‍රොස්කෝප් එකේ චලාන්වීක්ෂයේ තියෙන්නේ මේසේ මේ ආකාරයට තියෙනවා නම් ඔය මේසේ කකුල් දෙකක් තියෙනවා, ස්ථිර කකුල්. ඒවා වෙනස් කරන්න බෑ. ඉස්සරහා පැත්තේ තියෙනවා ඔබට පේන පැත්තේ. දැන් චලාන්වීක්ෂයේ මේසේ ඔයාගේ පැත්තට හරවලා තියෙන්නේ කියලා හිතන්න. ඒ පැත්තේ තියෙනවා කකුල් දෙකක්, අනිත් පැත්තේ තියෙනවා ස්ක්‍රූප්පු දෙකක්. ස්ක්‍රූප්පු දෙක කරකවලා ස්ක්‍රූප්පු දෙක පාවිච්චි කරලා ස්ක්‍රූප්පු දෙක කරකවලා අපිට පුළුවන් මේසේ ලෙවල් කරගන්න. මේසේ ලෙවල් කරන එක තමයි පළවෙනි කාර්යය. එතකොට මේසේ ලෙවල් කරන ආකාරය ගැන අපෙන් අහලා නැහැ. මේසේ ලෙවල් කිරීම කියලා ලියුවාම ඇති. ඊළඟට දෙවෙනි සීරුමාරුව තමයි චලාන්වීක්ෂයේ උපනෙතෙන් බලලා චලාන්වීක්ෂයේ උපනෙත ඇතුලෙන් බලපුවම පේනවා හරස් කම්බි දෙකක්. ඔය හරස් කම්බි දෙක පැහැදිලිව පේනකන් උපනෙත සීරුමාරු කරගන්න ඕන. අන්න එහෙනම් දෙවෙනි සීරුමාරු කිරීම ලියනවා උපනෙත සීරුමාරු කිරීම. උපනෙත සීරුමාරු කිරීම. අවශ්‍ය නම් විස්තර ලියා ගන්න පුළුවන් අපිට. හරස් කම්බි දෙක පැහැදිලිව පෙනෙන තුරු උපනෙත සීරුමාරු කිරීම. ඒතකොට චලාන්වීක්ෂයේ අවනෙත සහ උපනෙත ගත්තාම චලාන්වීක්ෂය කියන උපකරණය අන්වීක්ෂ කොටස අපි ගත්තොත් මේක කියලා. අන්වීක්ෂ කොටස මේක නම් මේ අන්වීක්ෂ කොටස අපිට ඔන්න ඔය ආකාරයට වටේටම කරකවන්න පුළුවන්, හරවන්න පුළුවන් ඕනම ආකාරයකට. එතකොට වැරදිලා අපි ඇහැ තියන්න පුළුවන් අවනෙත පැත්තේ. අවනෙත පැත්තේ ඇහැ තියන්නේ නැතුව හරියටම උපනෙත තේරුම් ගන්න. උපනෙත තියෙන පැත්තේ කාචය අපිට චලනය කරන්න පුළුවන්. අතින් අල්ලලා ඇදපුවාම එළියට එනවා. සමහර වෙලාවට ගැලවිලා අතටම ගන්න පුළුවන්. ඒ පැත්ත තමයි අවනෙත තියෙන්නේ. පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. එතකොට ප්‍රැක්ටිකල් එක කරද්දි වර්ධී කියලා මම ඔය කියන්නේ. නැත්තම් ඔබට කොටස් හුරුයි නම් අවුලක් නැහැ. Then part 2, write down 2 adjustments that must be done to traveling microscope before taking the readings. First adjustment is level the table, level the microscope table.
When leveling microscope table, we have to write just the answer for question. Level the microscope, and I will describe how it will do. When leveling the microscope, there are two adjustable foots for the microscope. It means screws, two screws, and there are two permanent legs. We can use two screws to adjust the microscope table, and if we can adjust horizontal table. Then second adjustment is adjust the eyepiece lens. Adjust the eyepiece lens. Eyepiece lens. When adjusting eyepiece lens, we have to adjust the eyepiece lens such that crosswires are seen correctly. Crosswires are seen correctly. ඊළඟ තුන්වෙනි කොටස කියනවා මෙම එක් එක් පාඨාංකය ගැනීම සඳහා සීරු මාරු කළ පසු චලන්නීක්ෂය හරස්කම්බි සහ කේශික නලයේ සිදුර පෙනෙන ආකාරයේ රූප සටහන් මගින් දක්වන්න. අන්න හරස්කම්බි සහ ඔය කේශික නලයේ සිදුර පෙනෙන ආකාරය අඳින්න කියලා කියපුවාම අපි දැන් නැවත වතාවක් මතක් කරගන්න වෙනවා ඒගොල්ලෝ අපිට කිව්වේ සිරස් පරිමාණය භාවිතා කරනවා කියලා. පළවෙනියට ගාන පටන් ගත්ත තැන ඒ කොටසේ තියෙනවා සිරස් පරිමාණය භාවිතා කරලා තමයි ඔය සීරු මාරු කිරීම කරන්නේ. එහෙනම් සිරස් පරිමාණය භාවිතා කරලා අන්වීක්ෂය භාවිතෙන් මේ වගේ තියෙන කේශික සිදුර දිහා බලනකොට කේශික සිදුරේ අභ්‍යන්තර විස්කම්භය තමයි මනින්න යන්නේ. සිදුරේ විස්කම්භය. ඒතකොට සිදුරේ මෙන්න මෙතනට නාභිගත කරපුවාම සිදුරේ ඉහළ කෙළවරට නාභිගත කරපුවාම හරස්කම්බි තුලින් පෙනෙන්නේ චලන්නීක්ෂය තුලින් බලද්දී අපි දන්නවා උඩයට මාරු වුණ පැත්තත් මාරු වුණ වම දකුණත් මාරු වුණ ප්‍රතිබිම්බයක් තමයි පේන්නේ. උඩයට සහ වම දකුණ මාරු වුණ ප්‍රතිබිම්බයක් පේන්නේ. උඩයට මාරු වෙනවට අපි කියනවා අපවර්තිත ප්‍රතිබිම්බයක්. වම දකුණ මාරු වෙනවට කියනවා පාර්ශ්වික අපවර්තිත ප්‍රතිබිම්බයක්. එතකොට මෙතන දිහා බලද්දී අපිට පේන්නේ හරියට නිකන් අපි මෙන්න මේ යට කෙළවර දිහා බලාගෙන ඉන්නවා වගේ. ඔන්න ඔය වගේ දර්ශන පතයක් තමයි අපිට පේන්නේ. දැන් ලකුණු මන් දීලා තිබ්බා පේපර් එක බලද්දී ඔකට මේ රූපේ දීලා තිබ්බේ නැතත්. හැබැයි හරියටම අඳිනවා නම් මේ රූපේ ස්ථාන දෙකත් එක්ක පෙන්වන්න ඕන. කොයි ලක්ෂවලට සීරු මාරු කරපුවාමද දර්ශන පතේ පැහැදිලිව පේන්නේ කියලා. පෙනෙන ආකාරය කොහොමද කියන එක. එතකොට පහන සීරු මාරුව මෙන්න මෙතනට සීරු මාරු කරපුවාම අන්වීක්ෂයෙන් පේන්නේ අපිට ඉහළ කෙළවරට සීරු මාරු කරා වගේ ඔන්න ඔය වගේ ප්‍රතිබිම්බයක්. තලන්වීක්ෂයෙන් වම දකුණ මාරු වුණ පැත්ත මාරු වුණ ප්‍රතිබිම්බයක් හම්බෙන්නේ. Part 3, draw the diagram to show the view of capillary tube and crosswires of the traveling microscope after adjusting for taking such readings. When getting the reading for this point of the capillary tube, we can see it as this point because of it is an inverted image. Then we have to draw that the figure is like this. Like this part, and then adjusting to see this point, we can see it is like this one, inverted image. Therefore, we have to draw an image like this, and we have to understand when using traveling microscope, the image is an inverted image. Not only that, it is partially inverted image. If we adjusted to this point, we can see it is like this point, and if we adjust to this point, we can see it is like this point. මේ ලක්ෂයට නාභිගත කරොත් අපිට පේන්නේ මේ පැත්ත වගේ, මේ ලක්ෂයට නාභිගත කරොත් අනිත් පැත්ත වගේ පේන්නේ. ඔන්න ඔක පැහැදිලිව තේරුම් ගන්න ඕන. අභ්‍යන්තර විස්කම්භය තමයි බණින්න යන්නේ. සිදුරේ විස්කම්භය කියපුවාම සමහරව ඇඳලා තිබ්බ රූපවල බාහිර
මෙන්න මේ කෙලවරට නාභිගත කරපු රූප තිබ්බා. ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. සිදුරේ විස්කම්බේ තමයි අපි මනින්නේ. ඊළඟට කියනවා රෝමිලක්කම් 4 ඉහත පරීක්ෂණයේදී ශිෂ්‍යයා ලබාගත් පාඨාංක යුගල 14.08 මිලිමීටර් සහ 13.3 මිලිමීටර් විය නලයේ සිදුරේ විස්කම්බය කුමක්ද කියලා අහනවා. අන්න අපි ලබාගත් පාඨාංක දෙක අතර වෙනස ගන්න ඕන. අපි ලබාගත් පාඨාංක දෙක අතර වෙනස ගන්නේ ඒ නිසා අඩු කරලා උත්තරේ ලියන්න වෙනවා. විස්කම්බේ විදියට ගන්න වෙන්නේ 14.08 අඩු කිරීම 13.2 බිඳුව. 8 බිඳුවක් 8යි 10න් දෙකක් 8යි 0.88 මිලිමීටර. When getting then fourth part, the pair of readings are taken from the above experiment are 14.08 millimeters and 13.20 millimeters. Find the internal diameter of the tube. When finding internal diameter, we have to subtract two readings. When subtracting, we can get 0.88 millimeters. ඊළඟ පස්වෙනි කොටස කියනවා නිවැරදි ප්‍රතිඵල සඳහා මීටර් ලම්බක දිශාවේ විස්කම්බේ මැනීමටද ශිෂ්‍යයාට අවශ්‍ය විය. මූලික සීරුමාරු කිරීම හෝ කේශික නලයේ පිහිටීම වෙනස් නොකර මේ කළ හැක්කේ කෙසේද කියලා අහනවා. අන්න මූලික සීරුමාරුව වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ උපනෙත සීරුමාරු කරලා තියෙනවා අපි. ඒ වගේම හරස්කම්බි පැහැදිලිව පේන විදිහට ඊළඟට අන්වික්ෂ මේසේ වෙනස් කරලා තියෙනවා. ඒ දේවල් සීරුමාරු කරගෙන අවසන් ඒවා වෙනස් කරන්න බෑ. ඒ වගේම තමයි දැන් ඔය කේශික නලය මේ වගේ ඉස්සරහින් තියෙන විදිහට සහ අන්වික්ෂය අනිත් පැත්තෙන් ඔහම තියෙන විදිහට අපි සීරුමාරු කිරීමක් හදාගෙන තියෙනවා. ඒ කිසිම දෙයක් වෙනස් කරන්නේ නැතුව කරන්න පුළුවන් දේ තමයි අන්වීක්ෂය විතරක් චලනය කරනවා. මූලික ඇටවම වෙනස් කරන්නේ අන්වීක්ෂය චලනය කරලා මෙන්න මේ ලම්බක මේ ලක්ෂය සහ මේ ලක්ෂයේ සීරුමාරු කිරීම කරනවා. ඒකලා තිරස් පරිමාණය භාවිතයෙන් පාඨාංක දෙකක් ගන්නවා. එහෙනම් ප්‍රොමිලක්කම් 5ට ලියන්න වෙන්නේ අන්වීක්ෂයේ සීරුමාරු කිරීමක් තුලින් තිරස් විස්කම්බය තිරස් පරිමාණ භාවිතය. වැදගත්ම දේ තමයි තිරස් පරිමාණ භාවිතය. ඒකට ලකුණු දෙනවා. පරිමාණ භාවිතයෙන් ලබා ගැනීම. ඔන්නෝක තමයි බලාපොරොත්තු වෙලා තිබ්බ පිළිතුර. Part 5. For the accurate result, the student want to measure the diameter perpendicular to above 1. How would you do this without changing the positions of the capillary tube and basic? We have to use horizontal main and vernier scales to get horizontal diameter. Then we can write get horizontal diameter by using the horizontal scale. ඔබට චලන්වීක්ෂය මතක් වෙන්න ඕන. චලන්වීක්ෂයේ මේසේ මත තමයි ඔය තිරස් පරිමාණය තියෙන්නේ. සමහර චලන්වීක්ෂවල ලෙවල් කර ගැනීමේ පහසුව සඳහා මේසේ ස්පීඩ් ලෙවල් එකක්, ස්පීඩ් ට්‍රු ලෙවල් එකක් තියෙනවා. ඊළඟට සිරස් පරිමාණය තියෙන ප්‍රධාන කුළුණ තමා සම්බන්ධ කරලා තියෙන්නේ, කුළුණට තමා සම්බන්ධ කරලා තියෙන්නේ සිරස් ප්‍රධාන සහ වර්ණීය පරිමාණය. මතක නැත්නම් බලන්න ඕන ප්‍රැක්ටිකල් එක වීඩියෝ එකක් හරි මොකක් හරි බලලා මතක් කරගන්න වෙනවා. ඊළඟට B කොටස. ඊළඟට ශිෂ්‍යයා චලන්වීක්ෂය භාවිතයෙන් වීදුරු වල වර්තනාංකයේ සෙවීමට වීදුරු කුට්ටියක් සහ කඩදාසියක ඇති තීන්ත බිඳුවක පිහිටීම් 3ක තබා නාභිගත කර පාඨාංක ලබාගත් අවස්ථා 5 දැක්වේ. ඒත අවස්ථා 3 ලබාගත් XYZ පාඨාංක ඇසුරින් වීදුරු වල වර්තනාංකය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියනවා.
අන්න පළවෙනි පාඨාංකය. කෙලින්ම මේසේ මත තියලා තියෙන ඔය සලකුණක් සහිත කඩදාසිය තියලා ඒකට චලන වීක්ෂණය නාභිගත කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි පාඨාංකයේදී වීදුරු කුට්ටිය මත තියලා තියෙනවා පැහැදිලිව රූපේ බලන්න. වීදුරු කුට්ටිය මත තියලා තියෙනවා සලකුණක් තියෙන කඩදාසිය ඒකට නාභිගත කරලා තියෙනවා. අන්න පළවෙනි සහ තුන්වෙනි පාඨාංක දෙකේ වෙනසින් එනවා සත්‍ය ගැඹුර. එහෙනම් සත්‍ය ගැඹුර ලියන්න පුළුවන් අපිට B කොටස. සත්‍ය ගැඹුර ලියන්න පුළුවන් Z අඩු කිරීම x කියලා. Z කියන්නේ තුන්වෙනි පාඨාංකය. තුන්වෙනි පාඨාංකයෙන් x අඩු කරා. හේතුව අපි දන්නවා චලන වීක්ෂය උඩට චලනය කරනකොට තමයි ඔය පරිමාණයේ පාඨාංකය වැඩි වෙන්නේ. ඊළඟට දෙවැනි පාඨාංකයේ නාභිගත කිරීම කරලා තියෙන්නේ y කියන කිසියම් වීදුරු කුට්ටිය තුල තියෙන සලකුණකට. එතකොට මේ y සලකුණ ගත්තාම ඔය ඇත්තටම තියෙන්නේ ඔය කඩදාසිය තියලා කඩදාසියට උඩින් ප්‍රැක්ටිකල් එක මතක් වෙන්න ඕන. ප්‍රැක්ටිකල් එක මතක නැත්තම් y කියන්නේ වීදුරු කුට්ටිය ඇතුලේ තියෙන වෙනත්ම සලකුණක් නෙවෙයි. x කියන සලකුණ තියෙන කඩදාසියේ තියෙන පළවෙනි රූපය මත පළවෙනි රූපේ තියෙන x කියන සලකුණ මත වීදුරු කුට්ටිය තියලා තියෙනවා. වීදුරු කුට්ටිය තියපුවාම ඔය x කියන සලකුණ ඉසවිලා අපේන්නේ යම් කිසි ප්‍රමාණයක්. අපි ඒකට කියනවා දෘශ්‍ය විස්ථාපනය කියලා. අන්නේ ඉස්සලා පේන ප්‍රමාණය අණුව ගත්ත ප්‍රතිබිම්බය තමයි තියෙන්නේ. එතකොට z සහ y අතර පාඨාංක වෙනසින් තමයි එන්නේ දෘශ්‍ය ගැඹුර. හරි. තව ටිකක් පැහැදිලි කරනවා මම. පළවෙනි සීරු මාරු කිරීම කරලා තියෙන්නේ මෙන්න මේ වගේ x කියන සලකුණට. ඔය සලකුණ සහ තුන්වෙනි සීරු මාරුව කරලා තියෙන්නේ වීදුරු කුට්ටිය මත ඔය සලකුණක් තියෙන කඩදාසිය තියලා ඒ සලකුණට. මේ පාඨාංකය තමයි x, මේ පාඨාංකය තමයි z. ඔය පාඨාංක දෙකේ වෙනසින් එනවා මෙන්න මේ සත්‍ය ගැඹුර. ඒක තමයි ලිව්වේ. ඊළඟට දෙවෙනි වෙලාවේදී x කියන සලකුණ ඔහම තියෙද්දි ඒක මතින් වීදුරු කුට්ටිය තියලා එතකොට වීදුරු කුට්ටියට ඉහළින් චලන වීක්ෂය තිබ්බහම මේ සලකුණ ඉස්සිලා පේන්නේ දෘශ්‍ය විස්ථාපනයකට ලක් වෙලා අන්න ඒ වෙලාවේ පාඨාංකය තමයි y කියලා අරගෙන තියෙන්නේ. එතකොට මේ පාඨාංකයයි අතර වෙනසින් එනවා ඔන්න ඔය දුර කියන්නේ දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර කියන්නේ අපිට පේන ගැඹුර. එහෙනම් දෙවෙනි පිළිතුර විදියට මම ලියනවා ඕකේ දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ තුන්වෙනි පාඨාංකයෙන් ඒ කියන්නේ z කියන පාඨාංකයෙන් y පාඨාංකය අඩු කරනවා. දැන් අපි දන්නවා වාතයේ ඔය වීදුරු කුට්ටිය තියලා තියෙන්නේ. වාතයේ තියපු වීදුරු කුට්ටියක් නිසා කෙලිම ලියන්න පුළුවන් වර්තනාංකය කියලා කියන්නේ සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. අන්න සත්‍ය ගැඹුර වෙනුවට ආදේශ කරනවා z ඍණ x, දෘශ්‍ය ගැඹුර වෙනුවට ආදේශ කරනවා z ඍණ y. ඔන්න ඔය සම්බන්ධතාවය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට මේක එකපාර කෙලින්ම ලියන්න පුළුවන් නම් ඒත් අවුලක් නැහැ. ඒකටත් ලකුණු හම්බ වෙනවා. Right, then part B. Following diagrams gives three readings x, y, z for the positions of an ink mark observed through the travelling microscope in an experiment to determine the refractive index of glass. Write down an expression for the relative refractive index of glass using above readings x, y and z. We know that first reading is the travelling microscope is focused to x point. X point is the mark on the paper. And then third diagram, part C diagram, shows the mark is on the glass tube and focused by the travelling microscope. Therefore, we can get real depth z minus x, third reading minus first reading. We know that above readings are greater values for the travelling microscope when considering vertical scale. Then we can get second diagram and third diagram. In second diagram,
traveling microscope is focused to the image by making by apparent displacement of the object. Therefore, we can get apparent depth. Apparent depth. Z minus y. Apparent depth is Z minus y. Then we have to write refractive index is real depth divided by apparent depth. And we have to substitute real depth is Z minus x, apparent depth is Z minus y. right ඔන්න ඔය විදිහට තමයි පළවෙනි ප්‍රශ්නේ ඉවර වෙලා තිබ්බේ. එතකොට සිකුරාදාට කලින් මට ලැබුණු ඔක්කොම පේපර්ස් මම බලලා ලකුණු දාලා දීලා තියෙනවා. ඔය දීලා තියෙන ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු ටිකක් වැඩි වෙනවා. මොකද පේපර් එකේ තියෙන සම්පූර්ණ ප්‍රශ්න සංඛ්‍යාව ඊට වඩා වැඩි. ඔබගේ එක ප්‍රශ්නයක් වැරදුනාම එක කොටසක් දන්නේ නැති එකක් හම්බුනාම අහිමි වෙන ලකුණු ප්‍රමාණය වැඩි, අපේ ගැටලු ප්‍රමාණය අඩු නිසා. ඉදිරියේදී අපි ඒක නිවැරදි කරගමු. දැන් මම ඉස්සරහට ලෑස්ති වෙලා ඉන්නේ MCQ එක සතියක, ඊළඟට ස්ට්‍රක්චර්ඩ් එසේ 4ක් සහ එසේ 2ක් විතර, ඊළඟට එසේ 4කට යන්න. ඒ සඳහා තමයි ස්ක්‍රීන් ෂෙයා කරන වෙලාව ඉතුරු කරගෙන print out එක දීලා කරන්න පටන් ගත්තේ.